පින්නතුනි අපි පහුගිය දවසක මේ ධර්ම දේශනාවේ මෙතෙක් කරපු අන්තිම දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ යථාභූත ඥානය පිළිබඳව සාකච්ඡා කරමින්. හරියටම ලෝකයේ යථාර්ථය දකින්න පුළුවන් ඥාන ශක්තිය කොයි වගේද? ඒ දැකීම මනසින් මිසක් මේ වෙන කිසිම දෙයකින් දැක්ක නොහැකි බව තමයි අපි එදා සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුනේ. උදාහරණයක් සාකච්ඡා කළා මේ විදුලිය සම්බන්ධ කරගත්ත උදාහරණයක්. යම් පරිගණක යන්ත්‍රයකට විදුලිය සම්බන්ධ කරාම ස්පන්දනය වෙන වේගය තත්පරයකට බිලියන 2ක් පමණ. සාමාන්‍යයෙන් විදුලි කම්බියක ගමන් කරන වේගය තත්පරයකට ස්පන්දන වේගය 50ක් පමණ. නමුත් මේ යන්ත්‍රය තුලින් තත්පරයකට බිලියන 2ක් පමණ වේගවත් විදිහට ස්පන්දනය වෙන බව සාකච්ඡා කරමින් ඊට වඩා වේගෙන් මේ ලෝකය කැඩෙමින් බිඳෙමින් විනාශ වෙමින් හැදෙමින් පවතින බවයි අපි එදා සිහිපත් කළේ. උපාද ස්ථಿತಿ භංග කියන අවස්ථා තුන ඊට වඩා වේගවත්. ආන්ගේ වේගවත් බව කිසිසේත්ම ඇහෙන් දකින්න නොහැකි බවත්. ඒ දකින්න පුළුවන් වෙන්නේම මනසෙන්. එහෙම නැත්නම් මේ යථා භූත ඥාණයෙන්ම පමණක් දකින්න පුළුවන් බව අපි එදා සාකච්ඡා කළා. ඒ නිසා තමයි අපිට මේ හැදෙනවා විනාශ වෙනවා නැත්නම් උපදිනවා මැරෙනවා කියන එක පේන්නේ නැත්තේ. නමුත් මේ විශ්ව ධාතුවම ඒ தത്വයට භාජනය වෙමින් තමයි පවතින්නේ. එhmenan අපි එතන ඉඳලා ඊතුරු කොටස අද සාකච්ඡාවට භාජනය කරමු. පින්නතුනි අපි මේ සාකච්ඡාවේ ඊතුරු කොටසට සම්බන්ධ වෙනකොට මේ දකින්න වෙලාවට තියෙන දැක්ම එහෙම නැත්නම් ඒ යථාභූත ඥාණයෙන් දකින්න දැක්මට තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. අපි විපස්සනාව පිළිබඳවයි සාකච්ඡා කළේ. ඒ දැක්ම මේ යථාභූත ඥාණයෙන් දකින්න දැක්මට තමයි මේ විපස්සනා කියලා කියන්නේ. ඒ නිසා සඳහන් කරනවා මනසින් විතරක්ම දකින්න පුළුවන් දෙයක්. විදර්ශනාව කියන්නේ මනසින්ම දකින්න දෙයක්. වෙන කිසි දෙයකින් ඒක දකින්න බැරි බව. මොකද මේ මනසින් විතරයි කියලා සඳහන් කරන්නේ ඊතරම්ම විශිෂ්ට වූ සියුම් වූ ගැඹුරු වූ අත්දැකීමක් තමා තුළ යම් ආකාරයකින් ඇති කරගන්න ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය තියෙන්නේ මේ මානසික ශක්තියට විතරයි. ඒ නිසා සඳහන් කරනවා මේ චිත්තයෙන් දකින්න පුළුවන් දේ චිත්තයෙන් කරන්න පුළුවන් දේ මේ ලෝකේ වෙන කිසිම දෙයකින් කරන්න බෑ කියලා. මේ සිත කියන ධර්මතාවයේ ඒ තරම්ම වේගවත්. ඒ නිසා අපිට ඒක තේරුම් ගන්නවා කියන කාරණාවත් ඊටාම අපහසුයි. ඒ නිසා සඳහන් කරනවා මෙහි තියෙන විශේෂත්වයත් එයමයි කියලා. විදර්ශනාවේ තියෙන විශේෂත්වයත් එයමයි. මේ විදර්ශනාව ලෝකයට හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ විතරමයි. භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනොත් භාවනා ක්‍රම තිබුණා. අභිඥා ලැබපු අයත් හිටියා. නමුත් ඒ සමත ක්‍රමයේ ඔස්සේ විදර්ශනාව ලෝකයට හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මෙහි තියෙන විශේෂත්වයත් එයමයි මනසින් පමණක්ම දකින්න පුළුවන් දෙයක් වෙච්ච නිසා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ මනුෂ්‍ය වෙලා ඉපදිච්ච අපි. මනුෂ්‍ය ජාතියක ඉපදිච්ච අපි. ඉතින් එතන සඳහන් වෙනවා මනුෂ්‍ය කියන්නේ ඇයි කියලා. අපි මනුෂ්‍ය කියලා කීවට මනුෂ්‍ය කියන්නේ ඇයි කියලා සඳහන් කරනවා මනසින් ඊටාම උසස් පුද්ගලයාට තමයි මනුෂ්‍ය කියලා කියන්නේ. ඒ මනුෂ්‍ය කියන මනස තුල වෙන පහත් කුරිරු ක්‍රූර ඒ වගේ ධර්මතාවයන් තියෙනවා නම් මනුෂ්‍ය වෙන්නේ නැහැ. මනසෙන් උසස් නිසානේ. ඉතින් එහෙම කල්පනා කරලා බැලුවොත් ලෝකේ ඉන්න බොහෝ අය තාම මනුෂ්‍ය වෙන්න සූදානම් වෙනවා වගේ තමයි කියන්න වෙන්නේ. අපි ඒ තරම් උසස්ද එහෙමද කියලා ආපහු අපිට හිතන්න වෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා මනුෂ්‍ය වෙලා ඉපදිලා මේ මනුෂ්‍ය ජීවිතෙන් කරගන්න පුළුවන් දේ කොයිතරම් ශ්‍රේෂ්ඨද
මිනිස්සෙකුට කොයිතරම් කරන්න පුළුවන් දේ විශිෂ්ටද කියලා. ඒ නිසා මිනිස්යාට තරම් මේ මනස දියුණු කරන්න වෙන කාටවත් බෑ කියන කාරණාව දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මිනිස්සෙකුට තරම් මනස දියුණු කරන්න බැරි නිසා තමයි දේවත්වයේ ඉඳලා බුද්ධත්වයේ සඳහා මනුෂ්‍යාත්මයකට එන්නේ. එහෙම නැතුව එහෙ ඉඳලා කරන්න පුළුවන් වුණා නම් එහෙදිම බුද්ධත්වයේ ලබන්න තිබුණා. නමුත් මිනිසෙකුට කරන්න පුළුවන් දේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් කරන්න බැරි නිසා මිනිසා කියන කෙනා ඊට වඩා උසස්. හැබැයි ඒ සැබවින්ම මනුෂ්‍යත්වයට ආපු කෙනා. අන්න ඒ උසස් වූ මනසින් පමණක් දැකිය හැකි දෙයක් විදර්ශනාව කියලා සඳහන් කරනවා. ඊතරම්ම උසස් මනසකින් දකින්න පුළුවන් දෙයකට තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. සඳහන් කරනවා ඒ මනසින් දකින්න යම් දවසක පුළුවන් වෙනවා නම් ඒක කවදාවත් හිතලා දකින්න බෑ කියලා. මේ මනසින් දකින්නවා කියන දේ හිතලා දකින්න බෑ කවදාවත්. ඒක මනසින්ම අවබෝධ කරගන්න ඕන දෙයක් හිතලා අවබෝධ කරගන්න බෑ. එහෙම වුණොත් ඒක චින්තාමය වෙනවා. නමුත් කතා කරන්නේ අපි විපස්සනාව පිළිබඳව. ඒ නිසා හිතන්න බෑ මනසින්ම අවබෝධ කළ යුතුයි. මේ කාරණාව පින්නතුනි සඳහන් කරනවා නිරෝධානුපස්සනාය සමුදයතු. ඒ කියන්නේ මේ භංගය හෙවත් නැතිවීම දකින්න විට මේ ඇති වෙනවා කියන කාරණාව භංගය එහෙම නැත්නම් භංගය හෙවත් නැතිවීම දකින්න විට ඇති වෙනවා කියන කාරණාව. එතන ඇති වෙනවා කියන කාරණාව කියලා සඳහන් කරනවා නැත්නම් මේ ඇති වෙන්න තියෙන හේතුව ඇති වෙන ධර්මතා දිගටම ඇති වෙයි කියන විශ්වාසය නැති වෙලා යනවා. ඇති වෙන්න තියෙන හේතුව ඇති වෙන ධර්මතා දිගටම ඇති වෙනවා දිගටම පවතිනවා කියන විශ්වාසය නැතුව යනවා. මොකද ඒක දිගටම ඇති වෙන්නේ නැහැ දිගටම පවතින්නේ නැහැ වෙනස් වෙන්න පුළුවන් ඒ විශ්වාසය නැතුව යනවා. ඒ නිසා ඒකට කියන්නේ නිරෝධානුපස්සනාව කියලා. මේක අවබෝධ වෙන්නේ නැහැ මේක මෙහෙම වෙන්නේ නැති වෙයි කියන අවබෝධය නිරෝධානුපස්සනාව. එතන සඳහන් කරනවා පින්නතුනි මේ ඉර බැහැලා ගියහම සූර්යා නැගෙනවා ආපහු බැහැලා යනවා. ඒ නිසා සඳහන් කරනවා ඉර බැහැලා ගියහම හෙට උදේ ආයෙත් එයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. සූර්යා හෙට උදේ පහයනවා. සූර්යා බැහැලා යන බව දැනත් නමුත් අපි කියනවා සූර්යා උදා වෙනවා වගේ විශ්වාසයි කියලා. සූර්යා බැහැලා යනවා. නමුත් සූර්යා උදා වෙනවා වගේ සත්‍ය වශයෙන්ම විශ්වාසයි කියලා අපි කියනවා. ඊළඟට සඳහන් කරනවා ආන්ගේ විශ්වාසය මෙන්න මේ සංසාරේ අපිට මේ විශ්වාසය දිගටම තිබිලා තියෙනවා මොකක් ගැනද? සංසාරය පිළිබඳව. සූර්යා නැවත නැගෙනවා පිළිබඳව තියෙන විශ්වාසය වගේ සංසාරය පිළිබඳව අපිට දිගටම විශ්වාසයක් තිබිලා තියෙනවා. අන්න ඒ නිසා මේ විශ්වාසයෙන් රැකගෙන ආපු අපේ සංසාරේ විශ්වාසය නිසා ආයෙත් ඇති වෙයි ආයෙත් හටගනි ආයෙත් පුළුවන් මේ විශ්වාසයෙන් රැකගෙන ආපු සංසාරයේ නැවත ඇති වෙන්නේ නැති කෙනාට නැතුවම විනාශ වෙලා යනවා. ආන්ගේ විශ්වාසය නැති කෙනාට ඇති වෙන්නේ නැතුවම නැති වෙලා යනවා. මොන විශ්වාසය නැති කෙනාටද සංසාරයේ නැවත ඇති වෙයි. නැත්තම් ආයේ ඇති වෙයි, ආයේ තියෙයි, ආයේ පවතී, ආයේ හැදෙයි කියන විශ්වාසය යම් කෙනෙක් නැති කළා නම් මෙතන හරි ගැඹුරු කාරණාවක් මේ තියෙන්නේ. නැවත හටගනී කියන කාරණාව කිසිසේත් කියන්න බෑ. දැන් අපි සඳහන් කළා මේ රූප කලාප මොන තරම් වේගෙන් විනාශ වෙමින් යනවද? ඒ විනාශ වෙමින් ඊළඟට උපදිමින් විනාශ වෙමින් යන එක ඊළඟ රූප කලාප පරම්පරාව උපදීද නැද්ද කියලා කියන්න බැරි තරමටම අපි අනිත්‍යයි, අවිනිශ්චිතයි. එනං මේ අවිනිශ්චිත බව යම් කෙනෙක් හරියටම තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් ඊළඟ තප්පරේ හැදෙන එකක් නැහැ. නමුත් හැදෙයි. නමුත් හැදෙන්නේ නැති වෙන්න තියෙන ඉඩකඩම වැඩි. ආන් ඒ කාරණාව හරියට අවබෝධ වෙන කෙනා මේ කාරණාව නැතුවම විනාශ වෙලා යනවා. ඒ කියලා කියන්නේ මෙතනින් එතරට යන්න අවශ්‍ය කටයුතු හදා ගන්නවා කියන එක. ආය සංසාරේ පවතින්න
පවතින විශ්වාසයක් වමනාවක් ඇති කරගන්නේ නැහැ. නමුත් අපි සංසාරේ දිගටම මේක රැකගෙන ආවා. ඇයි? අපි ගාව නিত্য සංඥාවක් තිබුණා. අනිත්‍ය සංඥාවක් තිබුණේ නැහැ, දියුණුුනේ නැහැ. මනා විදර්ශනාවකින් මේක දැක්කේ නැහැ. විදර්ශනාවෙන් දැක්කනම් මනාව තේරෙනවා පවතින දෙයක් නැති බව. ඊළඟට මේ විශ්වාසයෙන් රැකගෙන ආව මේ අවට ලෝකයේත් එහෙමනේ. මේ විදිහට තියෙයි කියලා අපිට විශ්වාසයක් තියෙන්නේ. නැත්තම් ඒක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙවි තමයි තියෙන්නේ. නමුත් අපේ ඇහැට පේන්නේ නැති එකයි මෙතන තියෙන්නේ. මනසින් දැකලා අවබෝධ කළා නම් මේක ඊළඟට මෙහෙම පවතින්නේ නැති බව හොඳටම දන්නවා. කිසිසේත් මේ පේන දේ පේන විදිහට ඇත්තේම නැහැ. ඒ නැති බව සඳහන් කරනවා පින්නතුනි වෙඩි උණ්ඩයකවත් ඒක මොනතරම් වේගවත්ද? ඊතලයක් මොනතරම් වේගවත්ද? එහිවත් මේ පැවැත්ම ස්ථිර පැවැත්මක් නැහැ. තුවක්කුවේ කටින් නික්මෙනකොට තියෙන උණ්ඩය නෙමෙයි ඊළඟට ඉස්සරහට යන්නේ. ඊළඟට ඉස්සරහට ඇති වෙන්න තියෙන රූප කලාප සමුදාය තමයි ඉස්සරහට ඇදෙන්නේ. එහෙනම් ඒ කාරණාව හරිම සංකීර්ණ කාරණාවක්. ඒ වගේ දේවල් දැක්කේ විදර්ශනාවෙන්. ඒ නිසා ඒ විදර්ශනාවට යම් කෙනෙක් ගියොත් අවබෝධ කළොත් ඒ පුජ්‍යලයා මේ සසර නවත්ත ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. සසර ඇලීම බැඳීම කියන එක නැති කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඊටා විශිෂ්ට අවබෝධයක්. ඒ නිසා සඳහන් කරනවා විශ්වාසයෙන් රැකගෙන ආව මේ අවට ලෝකයාගේ තියෙන ස්වභාවයත් මේ ඇඟ සහිත අපේ ඇඟ සහිත සසර නැවත ඇති වෙන්නම එහෙම නැත්නම් නැති වෙන්නේම සම්පූර්ණයෙන්ම විනාශ වෙලාම යයි. මේ නැවත ඇති වෙන ලෝකයේ අපේ ඇඟ අතපය මේ සියලුම දේවල් ඇති වෙන්නෙම නැති වෙන්නෙම විනාශ වෙලා යයි. ඒ විනාශය නැවත ඇති නොවේයි. මේ නැවත ඇති වෙන එකක් නෑ. ඒක හරියට අවබෝධ කරගත්තොත් මේ කියන දැකීම තමයි නිරෝධානුපස්සනාව කියලා කියන්නේ. කියලා සඳහන් කරනවා. ඊළඟට පටිනිස්සග්ගානුපස්සනා කියලා කියන්නේ සියල්ල අතහරිනවා කියන එක. සියල්ල අතහරිනවා කියලා සඳහන් කරාම ඒකේ මූලික අවස්ථාව තමයි දානය. මේ සියල්ල අතහරින්න පුරුදු කරන එකේ මූලික අවස්ථාවට කියන්නේ දානය කියලා. දාණයෙන් තමයි මේ අත්හැරීම පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් එහි උපරිම తত্ত্বය මූලික අවස්ථාව දාණය. උපරිම తত্ত্বයට කියන්නේ අරහත්ත්වය කියලා. සියලුම දේ අතහැරියා. එදාට තමයි අරහත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. නමුත් පටන් ගන්නේ දාණයෙන්. ඒ නිසා මේ දාණය මේ සංසාර ගමනේ කොයිතරම් විශේෂිතද? කොයිතරම් සුවිශේෂී කරුණක් සම්පූර්ණ කරනවද දාණය? නමුත් සමහර වෙලාවට සමහර කෙනෙක් කතා කරනවා දාණයෙන් වැඩක් නැහැ භාවනාව විතරයි කරන්න ඕනේ කියලා. එහෙනම් භාවනාව හරියටම සම්පූර්ණ කරන්නත් සසරෙන් හරියටම මිදෙන්නත් දාණය මොනතරම් උපකාරයක් අපිට කරනවද කියන කාරණාව එතන පැහැදිලි කරනවා. එතන පින්නදිනේ සඳහන් කරනවා මුළු සංසාරෙම අතහැරපු දවසට තමයි මේ රහත් වුණා කියලා කියන්නේ. එහෙනම් දාණයෙන් අත්හැරීමනේ පුරුදු කෙරුවේ. එතකොට අපි යම් දේවල්නේ අතහැරියේ. කාලයක් හොයාගත්ත වස්තුව අතහැරියා. එහෙම ක්‍රමක්‍රමයෙන් තමයි අත්හරින්න පුරුදු වෙන්නේ. නමුත් එහෙම අතහැරගෙන ගිහිල්ලා තමන්ගේ ශරීර අවයවත් අතහැරලා ජීවිතෙත් අතහැරලා සංසාරේම අතහැරපු දවසට කියනවා රහත් වුණා කියලා. අවසාන තැන. ඒ නිසා සඳහන් කරනවා මීළඟට මේ ගැනීම, ඇද ගැනීම, බැඳ ගැනීම කියන කාරණාවෙන් සිත මිදෙනවා. පටිනිස්සග්ගානුපස්සනා කියලා කියන්නේ ඒකයි. මේ ඇද බැඳ තබා ගැනීම කියන කාරණාවෙන් සිත නිදහස් වෙලා ගැලවිලා යන එකට කියනවා පටිනිස්සග්ගානුපස්සනා කියලා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා තමන්ගේ හිතෙන් තමන්ටම එපා කියන තැනට එනවා. මේ කාරණාව දියුණු වෙලා යනකොට තමන්ගේ හිත තමන්ටම කියනවා එපා කියලා. මේ සසර ඇලීම බැඳීම එපා කියලා තමන්ගේ හිත තමන්ටම කියනවා. තම අතපයත් එපා කියන තැනට එනවා.
මේ අතපයත් මට එපා කියන තැනට යම් දවසක එනවා. එහෙම දවසක් මේ ජීවිතේ දියුණු කරන්න ඕන කවදා හරි දවසක ඒක දියුණු වෙනවා. හැබැයි ඒක දියුණු වෙන්නේ කවද්ද කියලා දන්නේ අපිට අවබෝධය ආපු දවස තමයි ඒක දියුණු වෙන දවස. ඇයි අතපයත් එපා කියලා හිතෙන්නේ? එතකොට මනාව දැක්කා මේ අතේ ස්වභාවය, මගේ පැවැත්ම, මේ කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙවි පවතින මේකේ ස්වභාවය මනාව අවබෝධ කරපු කෙනා විදර්ශනාවෙන් දැක්ක කෙනාටයි එහෙම හිතෙන්නේ, අපිට නෙමෙයි. ඒ නිසායි සඳහන් කරන්නේ මේ නිසාම මුලින්ම තම වස්තුව දන් දෙනවා. මේ පිළිබඳව කිසි අවබෝධයක් නොතිබුණත් මුලින්ම ඒ පුජ්‍යලයා තමන්ගේ වස්තුව දන් දෙනවා. දුක් විඳලා මහන්සි වෙලා උපයාස අපයාගත්ත සල්ලි මිල මුදල් ධන ධාන්‍ය මේ දේවල් වියපැහැදම් කරලා වස්තුව දන් දෙනවා. ඉස්සරලාම අත්හරිනවා. ලෝභකමින් ඒ වස්තුව ගොඩ ගහලා තියන්නේ නැහැ. මම මේ රැස් කරගත්ත වස්තුව දීමනාව තුලින් මට සංසාරේ තව ලැබෙයි. තව ලැබුණොත් මීට වඩා මට දෙන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඉස්සරලාම මුලින්ම වස්තුව දන් දෙනවා. ඉන්පසුව තමයි ඥාතීන් අම්මා තාත්තා දරුවෝ අතපය වගේ දේවල් අත්හරින්න පුළුවන් වෙන්නේ. ඥාතීන් අතහැරලා දාන්න පුළුවන් වෙනවා. අම්මා තාත්තා අතහරින්නත් පුළුවන් වෙනවා. දරුමල්ලෝ අතහරින්නත් පුළුවන් වෙනවා. තව ටිකක් දියුණු වෙච්චාම අතපය අතහරින්නත් පුළුවන් වෙනවා. කවුරු හරි ඇවිල්ලා ඉන්ද්‍රියක් ඉල්ලුවොත් ඒ ඉන්ද්‍රිය දුක නැතුව දෙන්න පුළුවන්කම එනවා. මේ කියන්නේ සෑහෙන දියුණු තත්ත්වයක්. අපි මේ වචන වලින් කතා කරගෙන යන නිසා ඉක්මනට ඒ කාරණාව කියුණාට මෙතෙන්ට එන්න සෑහෙන වීරියක් වඩන්න, සෑහෙන අත්හැරීමක් කරන්න වෙනවා. එහෙම අත්හැරියාම සඳහන් කරනවා ඊටත් පසුව තමාගේ අතපය ආදී ඉන්ද්‍රියනුත් දන් දීලා ඊළඟට සඳහන් කරනවා මෙහෙම ගිහිල්ලා ජීවිතෙත් අතාරිනවා කියලා. ඉන්ද්‍රියනුත් දුන්නා, දැන් ජීවිතෙත් දන් දෙන්න පුළුවන්. දානය, පරමත්ත පාරමිතා, උපපාරමිතා මේ ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් ජීවිතෙත් දන් දෙන තැනට එනවා. ආන්ගේ අවස්ථාව වෙනකොට තමයි පින්නතුනි සඳහන් කරන්නේ ජීවිත දානය, ජීවිත පරිත්‍යාග කියන තැනට එනකොට තමයි මේ ජීවිත දානය කියලා කියන්නේ. එහෙනම් තමන් සතු ජීවිතේ ඕනෑම වෙලාවක තව කෙනෙක් වෙනුවෙන් අත්හරින්න පුළුවන් කියන එකයි ජීවිත දානය කියලා කිව්වේ. එදිනෙදා තමා කෙතෙක් ඒ සඳහා පුහුණු වෙනවද ජීවිතය අත්හරින්න? මොනතරම් පුරුද්දක් තියෙන්න ඕනේද? කැමැත්තෙන් අත්හරින්න එපැයි. අකමැත්තෙන් අත්හරින්න බෑ. ඊටාම ප්‍රිය භාවයකින් යුක්තව, ඊටාමත්ම කැමැත්තෙන් අනිකාගේ යහපත පිණිස, නමුත් මගේ සාංශාරික සුගතිය පිණිස අන් අය පිළිබඳව ද්වේෂසිතක් නැතුව ජීවිතය අත්හරින්න පුදුම විදිහේ පුහුණු කිරීමක් කරන්න ඕනේ. කෙනෙක් අපි අල්ලගෙන මරන්න ලෑස්ති වුණොත් සමහරලාට බොහෝ වද දෙයි. ඒ වෙලාවට වේදනාවයි. ඒ වේදනාව වෙලාවට අපේ හිතේ ද්වේෂයක් ඇති නොවෙනවනම්, ඒ අය පිළිබඳව අමනාප ඇති නොවෙනවනම්, වෛරය ඇති නොවෙනවනම්, එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර ශ්‍රේෂ්ඨ තැනකට ඇවිල්ලාද? හැබැයි ද්වේෂයක් වෛරයක් ඇති වෙනවා කියලා කියන්නේ ආපහු අපිත් කර්ම රැස් කරගන්නවා. අරගොල්ලොත් කර්ම කරගන්නවා, මාත් කර්ම රැස් කරනවා. එහෙම කෙනෙක් මගේ ජීවිතයේ උදුරා ගන්නා මොහොතකත්, එහෙම නැත්නම් මගේ කැමැත්තෙන්ම ජීවිතේ දෙන්නත් මොනතරම් පුරුදු පුහුණු කිරීමක් කරලා තියෙන්න ඕනේද කියන කාරණාව මෙතන අපිට සිහිපත් කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ නිසා සඳහන් කරනවා මේ සීලයේදී ජීවිතේ ගියත් සිල්පද කඩන්නේ නැහැ කිව්වහම ඒක දාණයට වඩා උතුම් වෙන්නේ ඒ අත්හැරීම නිසායි කියලා. දැන් හොයාගත්ත වස්තුවත් අත්හැරියා. ඉන්ද්‍රියනොත් අත්හැරියා. ජීවිතෙත් අත්හැරියා. දැන් මෙතන සඳහන් කරනවා සිල් ආරක්ෂා කරද්දී ජීවිතේ නැතත් ජීවිතේ ගියත් මම මේ සිල්පදේ කඩන්නේ නැහැ. එතකොට ඒක අර සියලුම අත්හැරීම් වලට වඩා
අති උත්තරීතර වූ අත්හැරීමක් බවට පත් වෙනවා. ජීවිතේ ගියත් සීලය කඩන්නේ නැහැ. එහෙමනම් කවුරු හරි මාව මැරුවත් මේ ද්වේෂසිත ඇති කරගන්නේ නැහැ. මම මරනවා කියලා කීවත් මං කිසිම පාපයක් කරන්නේ නැහැ. ඒ මරණ වේදනාව මම ඉවසනවා. ජීවිතේ අහිමි කරවීම මම ඉවසනවා. නමුත් මම පව් කරන්නේ නැහැ. හේතුව අපිට කවුරු හරි ඇවිල්ලා කියනවා මේ සතා මැරුවේ නැත්නම් අපේ බෙල්ල කපනවා කියලා. ධර්මානුකූලව හරියට මේ කරුණ දන්න කෙනා කල්පනා කරනවා මේ සතා මං ගහලා මැරුවොත් මට අනාගතේ කොච්චර වාරයක් ගුටි කාලා මැරෙන්න වෙයිද? නමුත් අද මේ මිනිහගෙන් මැරුණොත් එකපාරයි. නමුත් ඒ වේදනාව කොච්චරද? එවන් වේදනා කෝටි ගානකට මුණ දෙන්න වෙනවා මම මේ සතාට ගැහුවොත්. ඒ නිසා මම මැරුවත් මම මේ අපරාධය කරන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් හැකියාවක් Taman තුල ඇති වෙනවා කියන එක අර දාණයටත් වඩා අත්හැරීමක්. ජීවිතේ ගියත් සීලය කඩන්නේ නැහැ කියලා කියන එක ඊට වඩා අති උතුම් අත්හැරීමක් හැටියට සිහිපත් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා ඇඟේ වේදනාව ඇතත් මම බණ අහනවා. අපි එහෙම හිතුවොත් මේ අත්හැරීමට යන්නේ ඇඟේ වේදනාවයි, පාදවල වේදනාවයි, කොන්ද වේදනාවයි. මේ හැම වේදනාවක්ම දරාගෙන මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ. හැබැයි මං ඊට වඩා බණ අහනවා කියලා කෙනෙක් හිතුවොත් ඒ ජීවිතය අත්හැරලානේ. ජීවිතේ නැති වුණත් කමන්නේ බණ අහනවා. කකුල කැඩුනත් කමක් නැහැ. ඇටකොටුව පිපුරුවත් කමක් නැහැ. හැබැයි බණ අහනවා මම. එහෙම හිතනවා කියලා කියන්නේ මහා පුදුම අත්හැරීමක්. ඒ අත්හැරීම ධර්ම රත්නය වෙනුවෙන් සංසාරේ වෙනුවෙන් සසරින් එතර වීම වෙනුවෙන් කරන්න තියෙන මහත් වූ ප්‍රගුණ කිරීමක්. ඒ නිසා සඳහන් කරනවා එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනේ සැප වේදනාව විතරක් හොඳයි කියන සංකල්පය අතහැරලා දානවා. දැන් අර වේදනාව විඳගෙන ඔහොම ඉන්න බැරි මේක දුක් වේදනාවයි සැප වේදනාවක් හොයන්න ඕනේ නිසානේ. එහෙනම් හිතනවා නෑ සැප වේදනාව විතරක් හොඳයි කියලා හිතන්නේ නෑ මේකත් හොඳයි කියලා හිතනවා. මෙහෙම ඉඳගෙන මම බණ අහනවා. ඒකත් අත්හැරීමේ ලොකු අවස්ථාවක්. අත්හරින්න පුළුවන්කම. අන්න එහෙම ඇවිල්ලා සඳහන් කරනවා තම ශරීරය අතහැරලා මේ ධානයේ තියෙන ප්‍රීතිය සමාධිය විපස්සනාවාදී සියල්ලමත් අතහරින්න කැමති වෙනවා. ඊට පස්සේ ධානයට ඇවිල්ලා එතකොට තියෙනවා පුදුම ප්‍රීතියක් ධානයේ තුල. ආන්ගේ ප්‍රීතිය සහිත ධාන සැපයත් අත්හරිනවා. ප්‍රීතියත් අත්හැරලා ප්‍රීතිය සහිතව තියෙන ධාන සැපයත් යම් කෙනෙක් අත්හරින්න කැමති වෙනවා. ආන්ගේ පුද්ගලයාට සියලුම දේ අතහරින්න පුළුවන් වෙනවා. ධානයත් අතහැරලා ධානයේ තියෙන ප්‍රීතියත් අතහැරලා කටයුතු කරන පුද්ගලයාට අන් සියල්ලම අත්හරින්න පුළුවන් වෙනවා. ආන්ගේ සියල්ලම අත්හැරපු පුද්ගලයාට ලැබෙනවා අරිහත්ත්වය කියන එක. එhmenan අරිහත්ත්වයට දක්වා එන්න ක්‍රමක්‍රමයෙන් ওই විදිහට මේ සියල්ලම අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. තියා රහත් වෙන්න තියෙන කැමැත්ත. එහෙම නැත්නම් නිවන් දකින්න තියෙන කැමැත්ත. ඒ කැමැත්තත් තෘෂ්ණාවක්. නිවන් දකින්න තියෙන කැමැත්තත් තෘෂ්ණාවක්. ලෝකයේ තියෙන ඉහළම සැපේනේ මේ හොයන්න හදන්නේ. එහෙනම් අනිත් ලෝකයේ තියෙන සියලුම සැප අතහැරලා ඉහළම සැපේ ගාවට යන්න හදනවා කියලා කියන්නේ ඒක තෘෂ්ණාවක්නේ. අපි වාඩි වෙන්න ආසනයක් ගත්තොත් තව කෙනෙක් නිකන් ලෑල්ලක වාඩි වෙනවා. තව කෙනෙක් ප්ලාස්ටික් පුටුවක වාඩි වෙනවා. තව කෙනෙක් සාමාන්‍යයෙන් මෙට්ටයක් දාපු එකක වාඩි වෙනවා. තව කෙනෙක් ඊට වඩා ඊටාම සුව පහසු ආසනයක වාඩි වෙනවා. එහෙනම් ඒ සැපය වෙනුවෙන් ඒ යන්න ඒ සැපය වෙනුවෙන් තෘෂ්ණාවක් නෙතිබුනේ. එහෙමනම් මනුස්ස සැපයට වඩා දිව්‍ය සැපය හොඳයි. දිව්‍ය සැපයට වඩා බ්‍රහ්ම සැපය හොඳයි. ඒ හිතවිල්ල තුලක් තියෙන තෘෂ්ණාවක්නේ. එහෙම තියෙන තෘෂ්ණාවක් නම් දෙව් සැපට බඹ සැපටත් වඩා උතුම් පරම සෝයයි කියලා කියන නිවනට යන්න තියෙන්නේ අර සියල්ලටම වඩා. එහෙනම් ඒ සැපේ හොයාගෙන යන්න තියෙන්නේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවත් අතහැරපු දවසට තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ තෘෂ්ණාව තියෙන්න ඕනේ. නිවන් දැකීමේ තෘෂ්ණාවක්, රහත් වීමේ තෘෂ්ණාවක් එකපාරම අතහරින්න බෑ. එහෙම අත්හරිනවා කියලා කිව්වොත් අපි දන් දෙන්නෙත් නෑ.
අපි සිල් ගන්නෙත් නැහැ. මොකවත් කරන්නේ නැතුව ඉන්නවනේ. එහෙනම් දානෙන් සීලෙන් ඉස්සරහට යමින් භාවනාවෙන් ධානයෙන් මේ විදර්ශනාවෙන් ඉදිරියට යමින් ගිහිල්ලා ඒ ඉස්සරහට යනකොට මේ රහත් වෙන්න තියෙන අවශ්‍යතාවය අපිට අතහැරිලා යනවා. ඒකත් අතහැරුණාම තමයි ඒ රහත් බව කියන එක හම්බ වෙන්නේ. එහෙනම් මේ අත්හැරීමමයි හැමතැනටම අවශ්‍ය වෙන්නේ. කෙටියෙන් කිව්වොත් නිවන් දකින්න තියෙන තෘෂ්ණාවත් ඉවර වෙච්ච දවසට තමයි නිවන හම්බ වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් අපෙන් අහුවොත් නිවන කියලා කියන්නේ ලෝකයේ තියෙන පරම සැපය නම් ඕගොල්ලෝ වෑයම් කරන්නේ එතෙන්ට යන්න නම් ඕගොල්ලන්ට තියෙන තණ්හාවක් නේද කියලා අහුවොත් පැකිලෙන්නේ නැතුව උ කියන්න ඕනේ. අපිට තියෙන තණ්හාවක්. නිවන් දකින්න තණ්හාවක්. ඒ තණ්හාව නිසා නිවන දක්වා අපි දුවගෙන යනවා. පරම සැපේනේ. එතෙන්ට දුවගෙන යනකොට අපිට ආරංචි වෙනවා උතෙන්ට නිකම්ම දුවන්න බෑ. උතෙන්ට යන්න මෙන්න මේ වත් අරගෙන යන්න ඕනේ. මේ බැඳීම් ඔක්කොම අතහැර යන්න ඕනේ කියලා. ඉතින් අපි අතහැර යනවා නිවන ගාවට යන්න තියෙන තෘෂ්ණාව හින්දා. ඒ ලං වෙන්න කිට්ටු වෙනකොට තේරෙනවා මේකට යන්න තියෙන තෘෂ්ණාවත් ඉවර වෙන්න ඕනේ කියලා. එහෙම ඉවර වෙච්ච දවසට නිවන කියන ධර්මතාවය හම්බ වෙනවා. ඒ හින්දා මෙතන සඳහන් කරනවා මේ අත්හැරීම කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. ඒ අත්හැරීමෙන්මයි අපිට ඒක හම්බ වෙන්නේ. ඒ වෙලාවට තමයි මේ අරිහත්ත්වය කියන එක ලැබෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ වෙලාවට තියෙන අනුපස්සනාවට කියනවා පටිනිස්සග්ගානුපස්සනාව කියලා. අපි පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියන කාරණාවනේ මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ඒ වෙලාවට තියෙන අනුපස්සනාවට තමයි කියන්නේ පටිනිස්සග්ගානුපස්සනාව කියලා. පින්නතේ පටිනිස්සග්ගානුපස්සනාව නමින් හාත්පසින්ම හැමදේම අතහරිනවා කියන එකයි. පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ හාත්පසින්ම සියල්ලම අතහැරලා දැම්ම කියන කාරණාවයි මේ පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. මෙන්න මේ වෙලාවට ඇද ගැනීමෙන් සිත මුදවනවා. ඇද ගැනීමෙන් සිත මුදවනවා කියලා සඳහන් කරනවා. එහෙම මුදවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා මේ අරහත් ඵලසිතේ ඉන්න කෙනා. ඇද ගැනීමෙන් සිත මුදවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඇද ගැනීමෙන් සිත මුදවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ සසර පවතිනවා කියන චේතනාවක් බැඳීමක් නැහැ. සසර තෘෂ්ණාවක් නැහැ. කය පවතින නිසා බොහොම නිදහසේ ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ අපි නෙමෙයි මේ අරහත්ත්වයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය ගැනයි ඒ සඳහන් කරන්නේ. උන්වහන්සේලාටත් කය පවතිනකම් වේදනාවකුත් තියෙනවා. නමුත් සසර කිසිම දෙයකට ඇලීමේ ගැටීමේ වේදනාවක් උන්වහන්සේට කිසිම හේතුවකින් නැහැ. ජීවිතේ පවතින තුරු උන්වහන්සේ ජීවත් වෙනවා. නමුත් උන්වහන්සේ හිතනවාද මම දැන් රහත් වෙලා ඉන්නේ ලබන්න තියෙන උපරිම දේ සියල්ලම මම ලැබුවා. දැන් මට ජීවත් වුණත් එකයි නැතත් එකයි. තව ජීවත් වෙනවා කියලා කියන්නේ එන්න මගේ ඇඟ ලෙඩ වෙනවා. මගේ කය එන්න ලෙඩ වෙනවා. එහෙම වුණොත් ඇවිදින්න බැරි වෙයි. මල මුත්‍රා ගොඩේ ඉන්න වෙයි. ඒ හින්දා දැම්මම ජීවිතේ විනාශ කරගත්තොත් ඒ මොකක්වත් නැහැ කියලා හැඟීමක් රහතන් වහන්සේට එනවද? එහෙම හැඟීමක් කවදාවත් එන්නේ නැහැ. යම් කෙනෙකුට එහෙම හැඟීමක් එනවනම් තාම රහත් වෙලා නැහැ කියලා තමයි හිතන්න වෙන්නේ. රහතන් වහන්සේට එහෙම තෘෂ්ණාවක් එන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා මෙය තමයි මේ චිත්තානුපස්සනා වශයෙන් තියෙන තුන්වෙනි චතුස්කය කියලා. මොකද්ද තුන්වෙනි චතුස්කය? පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. එහෙනම් මේ තුන්වෙනි චතුස්කය පිළිබඳව කාරණා මෙතනින් අපි යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟට පින්නතුනි මේ නැවත මේ විසුද්ධි මග්ග ටීකාවේ විස්තර කරලා තියෙනවා ඒ කාරණාව මෙන්න මෙහෙම. කොයි විදිහටද? මෝචෙන්තෝ. මේ විසුද්ධි මග්ග ටීකාවේ මේ කාරණාව තියෙන්නේ මේ මෝචෙන්තෝ. මෝචෙන්තෝ යනුවෙන් සඳහන් කරන්නේ මේ විස්කම්බන විමුක්ති වශයෙන් වෙනම මුදවනවා. විස්කම්බන විමුක්ති වශයෙන් වෙනම මුදවනවා කියලා සඳහන් කරනවා. මෙතන විස්කම්බන කියන මේ ධානවලට තියෙන මිදවීම, ධානවල තියෙන මිදවීම.
විස්කම්බන වශයෙන් කියලා කියන්නේ ධානවල තියෙන මිදවීම. ධානවල තියෙන මිදවීම කියලා කියන්නේ සඳහන් කරනවා ප්‍රථම ධානය, දෙවන ධානය, තුන්වෙනි ධානය මේ ධානවල තියෙන මොනවද මුදවන්නේ කියලා. අපි මේ කාරණාව සාකච්ඡා කරලා තියෙනවා ප්‍රථම ධානය, දෙවන ධානය, තුන්වෙනි ධානය පිළිබඳව සාකච්ඡා කරද්දී සිහිපත් කරලා තියෙනවා මේ කාරණාව. මේ මොනවද මුදවන්නේ කියලා. එහෙනම් සඳහන් කරනවා මොනවද මුදවන්නේ කියලා. විපස්සනා ෂණය. ඊළඟට සඳහන් කරනවා භංගානුපස්සනා ෂණය. මෙතන විස්තර කරනවා විපස්සනා ෂණයයි භංගානුපස්සනා ෂණයයි කියන දෙක මෙතන විස්තර කරලා තියෙනවා. කොයි විදිහටද මේ නිට්ටයයි කියන අදහස තියෙන කෙනාට මේ බිඳීම දකිද්දී නිට්ටයයි. අනිත්‍ය කියන සංඥාවක් නැහැ. නිට්ටය කියන සංඥාවේ ඉන්න කෙනාට බිඳීම දකිද්දී මේ නිට්ටයතාවය නැහැ කියලා අවබෝධ වෙනවා හොඳටම. යම් කෙනෙක් යම් දෙයක් නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න කෙනාට මේ බිඳි බිඳි විනාශ වෙන ස්වභාවය හොඳට අවබෝධ වෙනවා නම් දකිනවා නම් ආන්ගේ පුද්ගලයාට වැටහෙන්න පටන් ගන්නවා නිට්ටයයි කියලා දෙයක් ලෝකේ නැහැ කියලා. හැබැයි බිඳි බිඳි විනාශ වීම අනිත්‍ය ස්වභාවය මනාව වැටහෙන්න පටන් ගත්ත කෙනාටයි එහෙම අවබෝධ වෙන්නේ. ඒ කාරණාව සඳහන් කරනවා බංගෝහි නාම අනිච්චතාය පරමා කෝටි. බංගෝහි නාම අනිච්චතාය පරමා කෝටි. අනිත්‍යතාවයේ උපරිම කෙලවර තමයි මේ බංග කියලා කියන්නේ. අනිත්‍යතාවයේ උපරිම කෙරවල. එහෙනම් අපි මෙතන සඳහන් කරනවා බංගානුපස්සනා ෂණය. අනිත්‍යතාවයේ උපරිම කෙරවල. විපස්සනා ෂණය. එතකොට මේ විපස්සනා ෂණය කියලා කිව්වේ මොකේද? විපස්සනා ෂණය කියලා කිව්වේ බංගානුපස්සනා ෂණය. බංගානුපස්සනා ෂණය කියලා කිව්වේ අනිත්‍යතාවයේ උපරිම කෙරවල කියලා සඳහන් කරනවා. ඊළඟට එම නිසාම එම බංගානුපස්සක යෝගාවචරයා මේ සිත කියන ධර්මතාවය ප්‍රධාන කරගෙන සියලු සංස්කාරයන් අනිත්‍යයි දකිනවා. බංගානුපස්සක යෝගාවචරයා. ඒ කියන්නේ බිඳීමේ උපරිමේ දැකපු යෝගාවචරයා ඒ බංගානුපස්සනාව එහෙම නැත්නම් ඒ අනිත්‍යතාවය ප්‍රධාන කරගෙන සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණාව හොඳටම දකිනවා. ඒ නිසා සඳහන් කරනවා සමහර වෙලාවට මේ මේසය අනිත්‍යයි. අපි දා සඳහන් කළා මේසය අනිත්‍යයි. එහෙම නැත්නම් සියලු දේවල් අනිත්‍යයි. භාවනා ක්‍රමයක් යම් කෙනෙක් කියනවා නම් මේසය අනිත්‍යයි. සියලුම ලෝකේ තියෙන සියලුම දේවල් අනිත්‍යයි. එහෙම භාවනා ක්‍රමයක් යම් කෙනෙක් කියනවා. මේසය අනිත්‍යයි. මේ කාරණාවත් ගැඹුරුයි. අපි එදා සාකච්ඡා කළා මෙතන මේසයක් නැහැ කියලා කෙනෙක් කියනවා. නමුත් අපිට පේන්න මේසයක් තියෙනවා. එහෙනම් කොහොමද මේසෙ තියෙන්නේ? දැන් මේසයක් නැත්තම් මේ මේසෙ උඩ මේ රඳවලා තියෙන දේවල් එකක්වත් තියන්න බෑ. මේ ඔක්කොමත් බිම වැටෙන්න ඕනේ. බිම වැටිලත් හැදිලා තියෙන්න බෑ. එහෙනම් බිමත් නැහැ. එහෙනම් මේකකටවත් පවතින විදිහක් නැහැ. එහෙනම් පවතින්නේ මේ උපාදයයි, ස්ථිතියයි, භංගයයි කියන එක මොනතරම් වේගෙන් සිද්ධ වෙනවද? ඒ සිදුවීම තුළ හැම වෙලාවෙම අපි රූපස්කන්ධ 51ක් කියලා කල්පනා කෙරුවොත් එකක් හට ගන්නවා 49ක් පවතිනවා එකක් බිඳෙනවා. දැන් එතකොට මේ රැඳිලා තියෙන්නේ මොකක් උඩද? අර පවතින 49 උඩ. එහෙමනම් අපි අර යන්ත්‍රයේ උපමාවෙන් සඳහන් කළා තත්පරයකට බිලියන 2ක් විතර වේගෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ යන්ත්‍රයේ ස්පන්දනය වෙනවා නම් ඊට වඩා ඊටාම වේගවත් මේ පියවි ලෝකයේ විනාශ වීම කියලා. ඒ නිසා මේ රඳවලා තියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එතකොට මොකක්ද එහෙනම් මෙතන කියන්න හදන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කළොත් කල්පනා කරලා බැලුවොත් එතන කියන්න හදනවා යම් භාවනා ක්‍රමයක මේ නෑ කියලා කියනවා නම් සඳහන් කරනවා යම් වෙලාවට මේ මේසය අනිත්‍යයි කියලා හිතන්න කියලා භාවනා ක්‍රමයක ඇතම් කෙනෙක් කියනවා.
මේසය අනිත්‍යයි කියලා හිතන්න කියලා ඇතැම් භාවනා ක්‍රමයක කියනවා. ඒ මොකක්ද එහෙම කියන්නේ? පින්නතුනි එහෙම ඇහෙන් අනිත්‍යතාවය දකින්න බෑ කියලා සඳහන් කරනවා. ඒකයි මේසය අනිත්‍යයි කියලා කෙනෙක් කියනවා. නමුත් මේසය අනිත්‍යයි කියලා කවදාවත් ඇහෙන් දකින්න බෑ කියලා කියන්නේ. මේ අනිත්‍යතාවය කියන එක ලෝකේ ඇහෙන් දකින්න බෑ. අනිත්‍යයි කියලා වචනයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ අනිත්‍යතාවය නැතුව නෙමෙයි. තියෙනවා. අපි අනිත්‍යයි කියලාත් කියනවා. හැබැයි අනිත්‍යතාවය ඇහෙන් බලන්න බෑ. ඒකයි මෙතන කියන්නේ. ඒ නිසා ඇහෙන් අනිත්‍යතාවය දකින්න බැරි බව. මේ කාරණාව මෙතරම්ම වැදගත් වෙන්නේ මේ චිත්ත මුකේන කියන කරුණ පදනම් කරගෙන. චිත්ත මුකේන කියලා කියන්නේ සිත ප්‍රධාන කරගෙන සිත දිහා බලන් ඉන්නවා කියන කාරණාව. චිත්ත මුකේන කියලා කියන්නේ ඒකයි. සිත ප්‍රධාන කරගෙන සිත දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට හිතත් එක්කම ඇති වුණ චෛතසික වැටහෙන්න ගන්නවා. සිත ප්‍රධාන කරගෙන සිත දිහාම බලාගෙන ඉන්නකොට සිතත් එක්කම ඇති වෙන මේ සිතුවිලි පරම්පරාව වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිත සම්බන්ධ රූප හිත හා සම්බන්ධ රූප ඇති වෙනවා නැති වෙනවා පේනවා. මම හිතනවා වැටහෙන්න ඇති කාරණාව කියලා. සිත සම්බන්ධ කරගෙන සිත දිහාම බලාගෙන ඉන්නවා. එතකොට මේ සිත හා සම්බන්ධ රූප කලාප ඇති වෙන්න නැති වෙන්න ඒ ඇතිවීම නැතිවීම ඉපදීම මැරීම පේන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය උදාහරණයක් කල්පනා කරලා බලුවොත් අපි වතුර මුට්ටියක් බොහොම පිරිසිදු මුට්ටියකට වතුර ලිපේ තියලා වතුර එක දිහා අපි බලාගෙන ඉන්නවා. දැන් මේක පැහෙන්න පටන් ගන්න කලින් මේක ඊටාම ප්‍රාථමික උදාහරණයක් මම ගත්තේ මේක මේ තේරුම් ගන්න. බලාගෙන ඉන්නකොට දැන් මුට්ටිය පැහෙන්න පටන් ගන්නවා. ඉස්සරලාම චූටි බුබුලු තමයි එන්නේ. තාම චූටි බුබුලු 1 2 තැන් වලින් මතුවෙනවා. එහෙම මතුවේවි ඇවිල්ලා තමයි මේක වතුර නටමින් පැහෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් ඉස්සරලාම සිත හා සම්බන්ධ මේ රූප ඇති වෙනව නැති වෙනව අපිට හෙමින් හිත දිහා බලාගෙන ඉන්නකොට පේන්න පටන් ගන්නවා. දැන් මේ හෙමින් පේන්න පටන් ගන්න එක අපේ අවබෝධය වැඩි වෙන්න වතුර මුට්ටිය නටනවා වගේ වේගෙන් ඇති වෙන නැති වෙන වේගය අපිට පේන්න පටන් ගන්නවා. බිඳි ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්නවා. ඒ නිසා සිත මුල් කරගෙන පවතින සියලුම සංස්කාර ගණයන් අනිත්‍යයි. සිත මුල් කරගෙන පවතින සියලු සංස්කාර ගණයන් අනිත්‍යයි. අරතරන් වේගෙන් ඇති වෙන මේ ධර්මතා ඇති වෙනව නැති වෙනව විනාශ වෙවි යනවා. එන සියල්ලම අනිත්‍යයි කියලා දකින්න පුළුවන් වෙන බව දේශනා කරනවා. එහෙමයි අනිත්‍යතාවය දකින්න වෙන්නේ. ඇහෙන් නෙමෙයි මනසින්මයි අනිත්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේසේ අනිත්‍යයි කියලා කිව්වට ඒක කවදාවත් ඇහෙන් බලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා හිතලා බලන්න දෙයක්වත් නැහැ. හිත විතරයි බලන්න තියෙන්නේ කියලා. හිතලා බලන්න දෙයක් නැහැ මේක අනිත්‍යද කියලා. හිත විතරක් බලාගෙන ඉන්නකොට අනිත්‍ය බව හොඳට පේනවා. ළඟ වචන දෙකක්. හිතලා බලන්න එපා හිත බලන්න. හිතලා බලන්නේ හිත දිහා බලාගෙන ඉන්නවා. එතකොට තමයි මේ தত্ত্বය වැටහෙන්න පටන් ගන්න. ඒ නිසා පින්නතුනි මේ කාරණාවේදී මෙතන පැහැදිලි කරනවා මේ හිත කියන ධර්මතාවයේ දිහා යම් කෙනෙක් හරියටම සිහියෙන් බලාගෙන හිටියානම් ඔහුට කොයිතරම් ලාභ ලැබෙනවද කියලා. ප්‍රයෝජන ලැබෙනවද කියලා. ඒක නවක භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුන් වහන්සේලා පිරිසක් පැවිදි ජීවිතේ ආරක්ෂා කරන්න තියෙන සිල්පද ගණන කියලා දෙනවා. මෙච්චර මේ විදිහට සිල්පද ආරක්ෂා කරන්න ඕනේ කියලා දෙනවා මේ අලුතෙන් මහාන වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. මේ කාරණා දැනගන්නකොට උන්වහන්සේ කියනවා මට නම් බෑ. මෙච්චර සිල්පද ආරක්ෂා කරන්න බෑ. ඒ හින්දා මේ මහානකම මට කරන්න බෑ. මම සිවුරු ඇරලා යනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේට මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න පින් තියෙනවා. නමුත් සිවුරු වරින්න දෙන්නේ නැහැ අර හාමුදුරුවෝ. සිවුරු වරින්න දෙන්නේ නැතුව
උන්වහන්සේලා එකතු වෙලා මේ භික්ෂුන් වහන්සේ අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. බුදුරජාණන් වහන්සේ ගාවට එක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොන කාරණාව හින්දාද යන්න තීරණය කළේ. ඒ නිසා නාවක භික්ෂුව පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේට සිල්පද වැඩි. මට මෙච්චර සිල් රකින්න බෑ. ඒ හින්දා මම ගෙදර යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ සිල්පද වැඩි නම් එක සිල්පදයක් රකින්න බැරිද කියලා. එකක් ආරක්ෂා කරගන්න බැරිද? උන්වහන්සේ කියනවා එකක් නම් මට පුළුවන්. ඒක එහෙට දෙයක් නෙමෙයි. එහෙනම් මොකක්ද ආරක්ෂා කරගන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මේ සිත කියන ධර්මතාවය රැකගන්න කියලා. එහෙමනම් පින්නතේ මේ මුළු 84000ක් ධර්මස්කන්ධයේම තියෙන මේ ධර්මතාවයන් සියල්ලම සිත රැක ගැනීම නිසායි. මුළු 84000ක් ධර්මස්කන්ධයේම සිත රැක ගැනීම හින්දා. එහෙනම් හිත රකින්න පුළුවන් නම් සියලුම සිල්පද ආරක්ෂා වුණා වෙනවා, රැකගත්ත වෙනවා. හිතත් එක්ක තමයි මේ සියලුම බැඳීම්, සියලුම දේවල් ගොඩනැගිලා තියෙන්නේ. හරියටම ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා මොක්칸ති මාර බන්ධනා. මාර බන්ධණයෙන් මිදෙනවා හිත ආරක්ෂා කරගත්තා නම්. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා උපදේශයක් දෙනවා මේ කාරණාව තේරුම් ගන්න තරම් ප්‍රඥාව තියෙනවා නම් මේ එක උපදේශය ඇති කියලා. දැන් අර භික්ෂුන් වහන්සේට දුන්න උපදේශය හිත රැක ගන්න. ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේ උපදේශයම ප්‍රමාණවත් සසරින්ම මිදෙන්න. ඒ නිසා මේ අංගුත්තර නවක නිපාතයේ තියෙනවා සම්බෝධිපක්ඛිය කියලා සූත්‍රයක්. සම්බෝධිපක්ඛිය සූත්‍රය කියලා තියෙනවා මේ අන්තිම ඡේදයේ විස්තරයක් කරනවා සම්බෝධිපක්ඛිය සූත්‍රය. ඉතින් මේ සම්බෝධිපක්ඛිය සූත්‍රය මෙතන මේ සතිපට්ඨානෙට කිසිසේත් අදාළ නැහැ. නමුත් සතිපට්ඨානෙට එකතු කරගන්න පුළුවන් කරුණු සම්බෝධිපක්ඛිය සූත්‍රයේ බොහොම අන්තර්ගතයි. ඒ නිසා ඒ කාරණා කීපයක් මෙතෙන්ට එකතු වෙන එක හරි වටිනවා. මේ සාකච්ඡාව මේ සතිපට්ඨාන දේශනා සාකච්ඡාව මේ වෙනකොට අපි සෑහෙන කාලයක් කරගෙන ආවා. දැන් මාස 11ක් විතර. මම හිතන්නේ දේශනා 100 ගාණක් කෙරිලා ඇති දැන්. නමුත් තාම අපි ඒක ඉවර කළේ නැහැ. සතිපට්ඨානෙම සාකච්ඡා කළා නම් සමහර වෙලාවට මේ වෙනකොට දේශනා ටික ඉවර කරන්න තිබුණා. නමුත් මේ දේශනා මාලාව ඇතුලේ තවත් ධර්ම කාරණා මම හිතන්නේ සුවිශේෂී ධර්ම කාරණා රාශියක් අපි සාකච්ඡා කළා. ඒ නිසායි තාමත් දේශනා මාලාව දිග. එහෙනම් මේ සම්බෝධිපක්ඛිය සූත්‍රය මෙතෙන්ට අවශ්‍ය නැහැ අතහැරලා ගියොත්. නමුත් මේ කාරණා ටික දැනගන්න එක මේ භාවනා ක්‍රමයේ දියුණු කරන කෙනෙකුට කොයිතරම් වටීද කියලා දන්නේ ඒක වැටහෙන කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ දීපලාල් විජේරත්න මැතිතුමත් හිමාලී ප්‍රියංජල මැතිණියත් මේ කාලේ සිද්ධ කරන මහ දැවැන්ත පින්කමක් මේ කරගෙන යන්නේ. මේ භාවනා ක්‍රමයේ දියුණු කරගන්න හාත්පසින් අවශ්‍ය සියලුම දේවල් උපකරණ සහිතව සම්පාදනය කර දීමක් මේ කරන්නේ. ඒකයි දේශනා මාලාව මේ තරම් දිග. ඒ නිසා මේ සූත්‍රවල හරියට තියෙනවා මොකද භාග්‍යතුන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කළාට ඒ සූත්‍රයේ අනික් කරුණු තියෙන තැන් වල. ඒ කාරණාවත් අපි චුට්ටක් ඉස්සරහින් සාකච්ඡා කරමු. එතකොට අපිට මේ ත්‍රිපිටකයම ඉගෙන ගන්න වෙන්නේ ඇයි කියන කාරණාව. නැත්තම් එක සූත්‍රයක් අහලා රහත් වෙච්ච අය ඕනතරම් හිටියා. අපි සම්බෝධිපක්ඛිය සූත්‍රයේ කාරණාවත් කෙටියෙන් සිහිපත් කෙරුවොත් භාග්‍යතුන් වහන්සේ ධර්මතා 4කුත් දේශනා කරලා තියෙනවා. තව ධර්මතා වඩන්න ඕනේ කියලා. ධර්මතා 5කුත් ධර්මතා 4කුත් දේශනා කරලා කියනවා තවත් ධර්මතා වඩන්න ඕනේ කියලා. මොනවද මේ ධර්මතා? අසුභය වඩන්න ඕනේ රාගය ප්‍රහාණය කිරීම පිණිස. එතකොට ධර්මතා තව කොච්චර තියෙනවද? යම් කෙනෙක් විදර්ශනාව වඩාගෙන යනවා. නමුත් රාගය ප්‍රහීණය කිරීම සඳහා ආනාපාන සතිය පසක තියලා එමනම් අසුභය වඩන්න වෙනවා. නැත්නම් රාගය ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් සඳහන් කරනවා අසුභය වඩන්න ඕන රාගය ප්‍රහාණය කිරීම පිණිස. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය.
මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදයෙන් මිදෙන්න නම් මෛත්‍රිය වඩන්න ඕනේ. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කුපච්ඡේදාය. ආනාපාන සතිය වැඩි යුතුයි විතර්ක නැති කිරීම පිණිස. එතකොට ආනාපාන සතිය විතරක් තනියමම වඩලා මේ ඔක්කොම දිනන්න බෑ. එහෙනම් ඒකට අසුභය වඩන්නත් ඕනේ, මෛත්‍රිය වඩන්නත් ඕනේ. මේ කරුණු සම්පූර්ණ කරගෙනම යන්නේ විතර්ක නැතිකරන්න ආනාපාන සතිය වඩන්න ඕනේ. අනිච්ච සංඥා භාවී තබ්බා අස්මිමාන සමුද්ඝාතාය යනුවෙන් මේ භාවනා ක්‍රම වඩන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ භාවනා ක්‍රමත් වඩන්න ඕනේ කියලා දේශනා කරනවා. එhmenan අපි සතිපට්ඨානෙ විතරක් සාකච්ඡා කරගෙන ගියා නම් මේකක්වත් කරුණු සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම වුණොත් භාවනාව වඩන්න අවශ්‍ය පාර සම්පූර්ණව පැහැදිලි වුණා වෙන්නේ නැහැ. ඒකයි මේ අතිරේක කාරණාත් මේ විදිහටම සාකච්ඡා කරන්නේ. ඊළඟට ඇතම් අය වෙනතර මේ මෛත්‍රී භාවනාව එක දිශාවකට පතුරවලා වාසය කරනවා, දෙවනි දිශාවකට පතුරවලා වාසය කරනවා කියලා මේ තන බලලා හිතනවා මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න ඕනේ කියලා. ඒ කාරණාව මෙතන පැහැදිලි කරන්න හැටි යම් කෙනෙක් මෛත්‍රී භාවනාව එක දිශාවකට පතුරවන්න ඕනේ, දෙවනි දිශාවකට පතුරවන්න ඕනේ කියලා මේ තන බලලා කල්පනා කරනවා කියලා සඳහන් කරනවා. එහෙම බලලා දිශාවලින් කියලා කවදාවත් ඒ කාරණාව සම්පූර්ණ කරන්න බැහැ කියලාම පැහැදිලි කරලා තියෙනවා. දිශාවන්ගෙන් බලලා පැහැදිලි කරන්න පුළුවන්කමක් නැහැ. හරියට මේ කාරණාවේ යෙදිය යුතු බවයි පැහැදිලි කරන්නේ. ඒ කොහොමද සඳහන් කරනවා ව්‍යාපාද ප්‍රහීණය කරන්න මෛත්‍රිය වඩන්න කියලා. ඒ කාරණාවයි කියලා තියෙන්නේ. ව්‍යාපාද ප්‍රහීණය කරන්න මෛත්‍රිය වඩන්න. එක දිශාවක් බලලා මෛත්‍රී කරලා දෙවෙනි දිශාව බලලා මෛත්‍රී කෙරුවා කියලා ඒක සාර්ථක වෙන්නේ දිශාවන් බලලා මෛත්‍රී වඩලා සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී වඩන්න ඕනේ මොකක් කරන්නද? ව්‍යාපාද ප්‍රහීණය කිරීම උදෙසා මෛත්‍රී වඩන්න ඕනේ. දිශාවන් බලන එකේ තේරුමක් නෑ. ව්‍යාපාදයයි නැති කරගන්න ඕනේ. ඒකටයි මෛත්‍රිය වඩන්නේ. එහෙනම් ව්‍යාපාදේ නැති කිරීම සඳහා මෛත්‍රී වඩන්න කියලායි සඳහන් කරන්නේ. ඊළඟට මේ වචන සඳහන් කරනවා මේ තියෙන ලොකු අද කාලේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් මෙතන මේ පැහැදිලි කරන්න හදනවා. පින්නතනේ මේ සමහරක් අය හිතනවා කියලා සඳහන් කරනවා එක සූත්‍රයක් අහලා නිවන් දකින්න පුළුවන් කියලා. ඒක අද කාලේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එක සූත්‍රයක් අහලා නිවන් දකින්න පුළුවන් කියන කාරණාව. ඒ කාරණාවයි අපි අර ඉස්සරහට සාකච්ඡා කරමු කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටපු කාලේ එක සූත්‍රයක් අහලා නිවන් දැක්කේ නැද්ද? ඕනතරම්. බොහෝ සූත්‍ර අහලා ටික දිනක් නෙමෙයි ලක්ෂ ගණන් කෝටි ගණන් ධර්ම අවබෝධය ලැබුවා එක සූත්‍රයක් අහලා. නමුත් අද මෙතන සඳහන් කරනවා එහෙම බෑ කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ හිටපු දවසේ පුළුවන්. භාග්‍යතුන් වහන්සේ නැති වුණාට පස්සේ මේ වැඩේ කරන්න බෑ. එතකොට අද ත්‍රිපිටකයේ තියෙන ධර්මයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයයි අතර වෙනසක් තිබුණාද? වෙනසක් නැහැ. ධර්ම කොටස් දෙකක් මෙතන නැහැ. එකයි තියෙන්නේ. එහෙනම් අද එක සූත්‍රයකින් ඒක වැඩි කරගන්න බැරි ඇයි කියන කාරණාව අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම ඇයි කියන කාරණාව සඳහන් කරනවා හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙන කරුණු මේ එක සූත්‍රයක නැහැ. එක දේශනාවක තියෙන කරුණු මේක දේශනාවක නැත්තේ ඇයි? ඒ කරුණු ත්‍රිපිටකයට ගොනු කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක තියෙන අප්‍රමාණ දහම් කරුණු ත්‍රිපිටකයට ගොනු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි සඳහන් කරනවා රහතන් වහන්සේ නමකටවත් ඒ දේශනාව ආයෙ කරන්නත් බෑ කියලා. භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවක් රහතන් වහන්සේ නමකටවත් ආයෙ ඒ විදිහටම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙතන සඳහන් කරනවා එක සූත්‍රයකින් පුළුවන් නම් අපිටත් පුළුවන් වෙන්න තිබ්බා. දැන් මේ සූත්‍රයේමත් අපි ඒකයි මුලින් සඳහන් කළේ මාස 11ක් විතර මේ වෙනකොට සාකච්ඡා කරනවා. නමුත් අපි කාටවත් තාම විශේෂත්වයක් උන්නේ නැහැ.
අහගෙන ඉන්න අයටවත් දේශනා කරන මටත් අපි කාටවත් තවම අහගෙන ඉඳලවත් දේශනා කරලවත් මාර්ගඵල හම්බුනේ නැහැ. අපි යම්කිසි අවබෝධයක් සුතමය ඥානයක් ලැබුවා. මෙන්න මෙහෙම කටයුතු කළොත් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි සුතමය ඥානයක් ලබා ගත්තා විතරයි. ඒ නිසායි සඳහන් කරන්නේ එහෙමනම් එක සූත්‍රයක් ඇතිනම් මේ වෙනකොට අපි සියලු දෙනාටමත් ලොකු වෙනසක් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා අපි කැමැති තැනින් සූත්‍ර කියවලා ඒත් මේ ශාසනය කවදාවත් ධර්ම අවබෝධය හරියටම ලබලා නිවන් දකින්නත් බෑ. එහෙනම් කැමැති තැනින් කරලත් බැරි නම් කොහොමද පුළුවන් වෙන්නේ? මේ නිවන් දැකීම කියන එක කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කැමති ආකාරයට විතරයි. අපි කැමති විදිහට කවදාවත් නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ කැමති විදිහටයි අපිට මේ නිවන ගාවට යන්න පුළුවන් වෙන්නේ. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ කැමති විදිහ කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක් අහලා බොහෝ දෙනෙක් නිවන් දැක්කා කියලා අපි මුලින් සඳහන් කළා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ එක සූත්‍රයක තියෙන මේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ පහත්භාවය පැහැදිලි කරන ආදීනව පැහැදිලි කරන කාරණා මේ ත්‍රිපිටකයේ එක සූත්‍රයකින් අපිට හොයන්න බෑ. අර භාග්‍යතුන් වහන්සේ කරන දේශනාවේ ඒ ඔක්කොම තියෙනවා. ත්‍රිපිටකයට එනකොටත් ඒ ඔක්කොම මේ පිටකයේ තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව දැක්වෙන කතා ඒ සියල්ලම පිටකයේ තියෙනවා. හැබැයි තියෙන්නේ එක තැනක නෙමෙයි. දාන කතා පැහැදිලි කරනවා තව තැනක, ස්වර්ග කතා පැහැදිලි කරනවා තව තැනක. ඉතින් මේ ආදී වශයෙන් තැන් වල තමයි ඒව තියෙන්නේ. ඒක හින්දා අපිට පිටකේ ඉගෙන ගන්නකොට සම්පූර්ණයෙන් ඉගෙන ගන්න වෙනවා. අපිට සම්පූර්ණයෙන් ඉගෙන ගන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක ඔය ඔක්කොම තිබුණා. ඒකයි අද මේ තියෙන වෙනස. නමුත් ධර්මයේ අඩු වෙලා නැහැ. කොහොමවත් අඩු වෙලා නැහැ. පිටකේ පුරා ওই කරුණු තියෙන නිසා අපිට බුදුරජාණන් වහන්සේ පිටකේ ඉගෙන ගන්න ක්‍රමයක් දේශනා කරලා